අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජාතික ආණ්ඩුවකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිමය එකඟතාවයක්. පෞද්ගලික ඉන්ධන බෞසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනයත් හිටුවයි. ඉන්ධනවල ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක දෙකක්. ආනයනික සහල් තොග අලවිය සඳහා සුපිරි වෙළඳසැල්වලටත් ලබා දීමේ තීරණයක්. පාකිස්තානයේ පැය 16ක දෛනික විදුලි කප්පාදුවක්. ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වරුවේ සිට අවසන් වුණා. ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව සිය ප්‍රවාහන ගාස්තු වැඩි කර දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් සිය වර්ජනය ආරම්භ කර තිබුණේ. ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව සිය ප්‍රවාහන ගාස්තු වැඩි කර දෙන මෙන් ඉල්ලමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පසුගියදා සිය සේවා කටයුතු වලින් ඉවත් වුණා. මෙම වර්ජනයට සහාය පළ කරමින් IOC ටැංකි රථ හිමියන්ගේ සංගමයද ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබුණා. වැඩි කරලා දීලා තියෙන එක TPC එක පැත්තෙන් සහ ගරු ඇමතුමාගේ පැත්තෙන් 84%ක් කියලා ලොකු ඉලක්කමක් විදිහට පෙනුනට අපිට ඇත්තටම 2021 මේ ඉන්ධන මිල තිබ්බේ රුපියල් 111ට. නමුත් ඒක මේ වෙනකොට 289 දක්වා 160කින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. එතකොට අපේ බෙදා හැරීම් කටයුතු වලට ගෙවන ප්‍රවාහන ගාස්තු වලදී අපිට 184ක් වැඩි කරලා තියෙනවා මේ 2021 111ට තිබ්බ ඉන්ධන මිලත් එක්ක සාපේක්ෂව. නමුත් හැබැයි අපේ මේ බෙදා හැරීම් කටයුතු කරද්දී මේ බෙදා හැරීමට අදාළ හයර් එක ඇතුලේ 150ක්ම තියෙන ඉන්ධන කොස්ට් එක වියදම. එතකොට ඒ ඉන්ධන වියදම 150ක් යනවා කියලා කියන්නේ අර 160ක් වැඩි වෙච්ච මුදලෙන් අපිට 184ක් දෙනවා කියලා කියන්නේ හරියටම 150ක් තමයි හම්බෙලා දෙන්නේ. ඒ කියන්නේ අපිට මේ හයර් එකේ ඇත්තටම හම්බෙලා තියෙන වැඩි වෙලා මේ ඉන්ධන ගැලපුම පමණයි. ඉතින් ඒක නිසා තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. වර්ජන අත්හිටුවන්න තුමාලාට ඒ වගේ අවස්ථාවද ලැබෙන්නේ. අපි ඉල්ලලා තියෙන ප්‍රවාහන ගාස්තුව අපිට ලැබෙනවා නම් මොකද අපි ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයක් අපේ තියෙනවා. මේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා CPC සහ CPS සහ IOC සමාගමවලින්. ඉතින් ඒක අපිට යාවත්කාලින කරලා දෙන එක තමයි අපි ඉල්ලලා තියෙන්නේ. අපිට සාධාරණ එකඟතාවයක් ආවොත් අපි එකකට එකඟ වෙනවා. ඒ අනුව ඉන්ධන ප්‍රවාහන ගාස්තු 130කින් වැඩි කිරීමට බලධාරීන් එකඟ වීමත් සමග ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි එම සංගමය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට ටැංකි රථ හිමියන්ගේ වර්ජනය අවසන් කෙරුණද කෙසේ වෙතත් මේ වන විට ටැංකි රථ හිමියන්ගේ වර්ජනය අවසන් කෙරුණද පැය 24 පුරා හුවමාරු ක්‍රමයේ යටතේ රජයේ සතු ඉන්ධන බෞසර් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවයි විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට අපේ සන්තකයේ තිබෙනවා බෞසර් රථ 127ක් පමණ. 127න් අද දවස වෙනින්ට 86ක් සේවයට වාර්තා කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ මේ ටැංකි රථයක් ප්‍රවාහනය කරන්නේ දවසකට ස්ථාන දෙකකට පමණයි. නමුත් අපි අද තීන්දුවක් ගත්තා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුවීම නිසා රජයේ තිබෙන මේ ටැංකි රථ වලින් අවස්ථා 3ක් එහෙම නැත්නම් අවස්ථා 4ක් දක්වා ඒක වර්ධනය කරගෙන පැය 24 පුරා සේවය ලබා දීම සඳහා ඉන්ධන පාරිභෝගිකයින්ට ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ යම් සැකයක් ඇත්නම් ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දෙන ලෙස විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සමහරට ඉන්ධන මිල සංශෝධනයන් පිළිබඳව සමහරලාවට ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව ඉන්ධනවල හිඟකම පිළිබඳව විවිධ පුද්ගලයෝ සමාජ මාධ්‍ය තුලින් ජනතාව කලබලයට පත් කිරීම සඳහා විවිධ ව්‍යායාම යොදනවා. අපි ජනතාවන් තිල්ලනවා අපි ලිඛිතව අපි ප්‍රවෘත්ති නිවේදන මගින් ඛනිජ තෙල් සංස්ථාවෙන් යම්කිසි නිවේදනයක් තියෙනවා අපි ඒක දැනුවත් කරනවා. මිල ඉහළ යාමක් පහළ යාමක් පිළිබඳව අපි තව සති දෙකක් වෙනකම් අපි මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව අපි මේ වනට උපදෙස් දීලා තියෙනවා ඊයේ දවසෙත් අද දවසෙත් සියලුම ඉන්ධන පෙරමුම්හල් වල ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව
තත්ත්ව වාර්තාවක් ගන්න කියන එක. ඒක අපි රැන්ඩම් ටෙස්ට් එකක් හැටියට කරන්නේ. මොකද අපි වගකීමක් දරනවා මේ රටට පැමිණෙන ඉන්ධන තොග කිසි ලෙසකින් ප්‍රමිතියෙන් බාල තොග අපි රටට ගොඩ බාන්න දෙන්නේ නැහැ කියන වගකීම අපි ගන්නවා. වගකීමෙන් කියන්න පුළුවන් මේ රටට ඇතුල් වෙන තොග සහ අපේ ගබඩාවල තිබිලා අපේ ගබඩාවලින් ඉන්ධන පෙරවුම්හල් වෙත යන කිසිම ආකාරයකින් ප්‍රමිතියෙන් අඩු වෙච්ච තොග අපි නිකුත් කරන්න කටයුතු කරලා නැහැ. අපිට සමහර තැන් වලින් පැමිණ ලැබිලා තියෙනවා භූමි තෙල් සහ ඩීසල් දෙක එකට මිශ්‍ර කරලා සමහර තැන්වල අයුතු ලාභ ලබා ගැනීම වෙනුවෙන් කූට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා කියන එක. ඒ නිසා මේ පිළිබඳව අපි මේ වන විට පරීක්ෂණ පවත්වන අකණ්ඩව. ඒ වගේම ජනතාවගෙනුත් අපි ඉල්ලීමක් කරනවා සමාජ මාධ්‍ය මන් දැක්ක සමහරලාට පෙට්‍රල් වර්ග දෙකක් IOC එකෙන් ලබාගත්ත පෙට්‍රල් සහ සිපෙට්කෝ එකෙන් පෙට්‍රල් ලබාගත්තේ පාටවල වෙනසක් පිළිබඳව. දැන් අපිට එහෙම කොහේ හරි තැනක තියෙනවා නම් යම් සැකයක් අපිට ඒ සාම්පල් එකක් ලබා දෙන්න පුළුවන් නම් ಖನಿಜ තෙල් සංස්ථාවට. ඔබට ලබා දෙන්න අපහසු නම් මෙන්න මේ ගත්ත පිරවුම් හලෙන් තමයි අපිට මේ පිළිබඳව සැකයක් තියෙන කියන එක අපිට sannivedanaya කරන්න පුළුවන් නම් ಖනිජ තෙල් සංස්ථාවේ මේ සඳහා දුරකථන අංකයක් තියෙනවා. සාම්පල් එකතු කරගන්න අපිට එන්න පුළුවන්. ඒ අනුව ಖනිජ තෙල් සංස්ථාවේ සිපෙට්කෝ ශනික ඇමතුම් අංක 2ක් 0.115 234 කියන එකත් 0.115 455 130 කියන අංක දෙකෙන් එකකට ඒ පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් දැනුවත් කරොත් අපිට ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. නමුත් සමාජ මාධ්‍ය යන පින්තූර දිහා බලලා අපිට ප්‍රමිතිය කියන්න පුළුවන් කමක් නැහැ. පාට දිහා බලලා අපිට ප්‍රමිතිය කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් යම් කිසි පුද්ගලයෙක්ට සැකයක් තියෙනවා නම් ඒ පිළිබඳව අපිට නිශ්චිත තොරතුරක් තියෙනවා නම් අපිට ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඒ අනුව අපි කටයුතු කරන්න අපි සූදානම්. ඒ පිරිසට විරුද්ධව අපි නීතිමය කටයුතු කරන්නත් අපි සූදානම්. එහෙම අපි අපිට හමු වෙච්ච ස්ථාන දෙක තුනක එවැනි අපි නීතිමය කටයුතු මෙමෙන්න සිද්ධ කරලා තියෙනවා. ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇතිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවීමට පක්ෂය 11 යෝජනාවට අද ජනාධිපතිවරයා සමග තවත් සාකච්ඡාවක් සිදු කෙරුණා. ඒ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතරයි. එම සාකච්ඡාව පැයක හමාරක පමණ කාලයක් පැවැත්වුණා. ඒ අනුව එහිදී ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී තිබෙනවා. ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමටද එහිදී එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රමේෂ් පතිරණ, මහලේකම් සාගර කාර්යවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුද සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත් කරන ලද කමිටුවේ සමාජිකයින් වන නිමල් සිරිපාල් සිල්වා, අනුර ප්‍රියදර්ශනයාපා, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ ටිරාන් නලස් යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා. අප විසින් ඉදිරිපත් කරන ලද ඒ ලියවිල්ලේ සඳහන් කරුණු පිළිබඳව පොදුජන පෙරමුණ එකඟතාවය දැක්වුවා. නමුත් මේ රජය පිහිටවීමේදී අප දෙපාර්ශ්වය පමණක් නොව අනිකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගී කරවා ගැනීම සඳහා සියලු දෙනාම සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු බව අපි තීරණය කරා. ඒ අනුව මේ කාරණය පිළිබඳව දැන් එකඟතාවයට අපි දෙපාර්ශ්ව අතර එකඟ වෙලා තිබුණා. නමුත් තවදුරටත් මේ ඉදිරියට ගෙන යාමට තීරණය කරා. එහි තියෙන වටිනාකම, වැදගත්කම, දේශපාලන අවශ්‍යතාවය, ජාතික අවශ්‍යතාවය, රටේ පත්වලා තියෙන මේ අරාජික තත්ත්වයෙන් ගොඩනැගීම සඳහා ගොඩ ගැනීම සඳහා අපි සියලු දෙනාම එකතු විය යුතුයි, සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි කියන මතය ඔවුන්ට විස්තර කරලා දීලා අපි පුළුවන් තරම් බලනවා මෙයාව එකතු කරගන්න. 2022 අප්‍රේල් මාස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයින් කිසිවෙකුටත් පොදු ස්ථාන වලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මින් පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එලෙස පැන වූ සීමාවන් අවලංගු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කටයුතු කළේ. ඒ අනුව පූර්ණ එන්නත්කරණයෙන් තොරව පුද්ගලයින්ට පොදු ස්ථාන වලට ඇතුළු වීමට තිබූ අවහිරය ඉන් ඉවත් වනු ඇති.
2022 අප්‍රේල් මස 30 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්ව රජය විසින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වුණේ COVID-19 පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයන් කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුළත් විය නොහැකි බවයි. ඒ අනුවයි COVID මර්ධන ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරුණේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අවලංගු කිරීමත් සමග පූර්ණ එන්නත්කරණයකින් තොරව පොදු ස්ථානවලට ඇතුළු වීමට තිබූ අවහිර ඉවත් වනු ඇති. මේ අතර ඊයේ මෙරටින් දෛනික කොවිඩ්-19 සාධිතයින් 11ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ්-19 සාධිතයින් සංඛ්‍යාව 6,63,737ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ඊයේ මෙරටින් එක් කොවිඩ්-19 සාධිත මරණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 සාධිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,505ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 742ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,126ක් ලෙසයි. ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති මූල්‍ය සහන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1950 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් 16කට සහභාගී වී තිබෙනවා. 1965 වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වැඩසටහන හා සම්බන්ධ වූ අතර අවසන් වැඩසටහන 2016 වසරේදී ආරම්භ වුණා. 1965 ජුනි මස 15 වනදා ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සමීපස්ථ ණය පහසුකමක් ලෙස ඇමරිකානු ඩොලර් 30,000ක් ලබා ගැනීමට එකඟ වුවත් ඉන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ඩොලර් 22,500ක් පමණයි. එය කල්පිරී ඇත්තේ 1966 ජූනි මස 14 වනදායි. ඉන් අනතුරුව 1966, 1968, 1969, 1971, 1974, 1979, 1983, 1988, 1991, 2001, 2003 වසරේ දෙවරක් සහාය ලබාගෙන ඇති අතර 2009 සහ 2016 වශයෙන් 16 වරක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙන බවයි එම වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වඩාත්ම සාර්ථකම වැඩසටහන වූයේ 2009 වසරේදී ආරම්භ කරන ලද සමීපස්ථ ණය පහසුකම් වන අතර මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණ අරමුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. පෙර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි. ඊට අමතරව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම, මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම, නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය සහ ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇතුළත් අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙහිද අවධානය යොමු වී තිබෙනවා. කෙසේ වෙතත් මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග හරහා තිරසාර ලෙස විදේශීය ණය කළමනාකරණය කිරීමට රට විසින් සහතික කළ යුතු බවයි. ඒ අනුව ණය වගකීම් ක්‍රමානුකූලව සහ එකඟතාවෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශීය ණය සේවාකරණය කිරීම తాවකාලිකව අත්හිටුවන බව රජය දැනටමත් නිවේදනය කර තිබෙනවා. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තිරසාර සාර්වාර්ථික ස්ථායීතාවයක් සහතික කරන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ප්‍රමාණය මත බවයි මහ බැංකුව වාර්තාවේ දැක්වෙන්නේ. කුඩා දරුවන් අතර උණ සෙම් ප්‍රතිශාව කැස්ස සහ නියුමෝනියාව වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්බයාරයා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන්ද ඉහළ ගොස් ඇති බවයි. පෞගිය සති දෙක ඇතුළත බොහෝ පාසැල්වල පළවෙනි පන්තිය ආරම්භ වුණා. මේකත් එක්කම ලක්ෂ 3ක් විතර අපේ දරුවෝ අලුතෙන් පාසල් ආරම්භ කරා. ඉතින් ඒ වැඩි දෙනෙක් පෞගිය අවුරුදු දෙකේම ගෙදරට වෙලා හිටියේ. ඒ නිසා එළියට නොගිය නිසා ඒ ළමයින්ට රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව තිබුණත් රෝගවලට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. රෝගයකට මුහුණ දුන්නොත් හරි, රෝගයක් හැදුනොත් හරි, ප්‍රතිශක්තිකරණයක් ලබා දුන්නොත් හරි තමයි රෝගයකින් වැළකීලා ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් රෝගය ඇඟට හැදුනොත් ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. ඉතින් වෛරස් උන රෝග ඒ දරුවන්ට ඇඟට හැදුනොත් ඇඟේ ඒ ප්‍රතිදේය
හදලා රෝගය ආපස්සට හැදෙන එක වළක්වීම තමයි සිදු වෙන්නේ. හැබැයි මෙතනදී ඒ දරුවන්ට අවුරුදු දෙකක් තිස්සම ගෙදරට වෙලා හිටපු නිසා අලුතෙන්ම තමයි දැන් එළියට යන්නේ. එතකොට බොහෝ රෝග වෛරස් රෝග වලට මුහුණ දෙන්නේ අලුතෙන්ම. ඉතින් ඒ නිසා පහුගිය කාලේ එක වසරේ ළමයි බොහෝ දෙනෙක් කැස්සෙන් නිසා වුණ වගේ රෝග වලින් රෝහල් ගත වුණා. ඒ වගේ විතරක් නෙමෙයි ඒ වෛරස් ශරීරගත වීම නිසා ළමා හතියේ වැඩිවීමකුත් අපි දැක්කා. මේ නිසා කැස්සෙන් නිසා උණ තියෙන දරුවෝ ගෙදර තියා ගන්නවා නම් ඒක අපේ යුතුයකමක් විදිහට අපි සැලකනවා. මොකද ඒගොල්ලෝ ගෙදර හිටියොත් අනිත් අයට බෝ වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒගොල්ලන්ට මාත්‍රාවට අනුව පමණක් පැරසිටමෝල් ලබා දෙන්න, මද උණු වතුරෙන් තෙමලා උණ අඩු කරගන්න, දියර ආහාර ස්වභාවික දියර ආහාර ලබා දෙන්න, විවේකයේ ලබා දෙන්න. මේ මගින් ඉක්මනට සුවය ලබා දෙන්න පුළුවන්. අනිත් අයට පැතිරෙන එක අඩු කරගන්නත් පුළුවන්. ඉතින් සමහර ළමයින්ට ප්‍රසක්තිකරණය හැදෙන්නේ රෝගය හැදුනට පස්සේ එක්කෝ ප්‍රසක්තිකරණ එන්නත් ලබා දුන්නොත් පමණයි. හැබැයි හොඳ ප්‍රසක්තිකරණයක් අපිට ඇති වෙනවා අපි හොඳ ආහාර වේලක් පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවන්ට ලබා දෙනවා නම්, විවේකී ලබා දෙනවා නම්. ඒ වගේ කරුණුත් මම හිතන්නේ අපි මතක තියාගන්න ඕන. හොඳයි මේ දවස්වල තාමත් අමතක කරන්න එපා. කොවිඩුත් තියෙනවා, ඩෙන්ගුත් තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙතෙක් ලංකා සමූපකාර තොග සංස්ථාව වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළඳ සැල වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා සහ සුපිරි වෙළඳ සැල් ජාලයේ නියෝජිතයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව එළඹෙන සතියේ සිට අදාළ සහල් තොග සුපිරි වෙළඳ සැල් හරහාද පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවද වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා. එහිදී එක් පාරිභෝගිකයෙකු සඳහා එම සහල් වලින් උපරිමයේ ලෙස මිලදී ගත හැක්කේ කිලෝග්‍රෑම් 5ක් පමණයි. ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145කටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 175කටත් යන උපරිම සිල්ලර මිල යටතේ අලෙවි වනු ඇති. මෙරටට සංචාරකයන්ගේ පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව පසුගිය මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් වන අතර ඉකුත් මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 1,10,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. මෙරට දෛනික සංචාරක පැමිණීමද මේ වන විට 17,500ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇති අතර මාර්තු මාසය තුළ දෛනික සංචාරකයන්ගේ පැමිණීම සැලකීමේදී එය 4,000ත් 5,000ත් අතර නැදී තිබුණා. සංචාරකයන් පැමිණීම අඩු වීමට මෙරට පවතින ඉන්ධන හිඟය, ගෑස් හිඟය, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර හිඟය මෙන්ම පවතින දේශපාලන අස්ථාවරත්වයේද බලපායතයි වාර්තා වනවා. පවතින ඉන්ධන හා ගෑස් හිඟය හේතුවෙන් සංචාරක සේවා සපයන හෝටල් බොහෝමයක් අර්බුදයට ලක්ව ඇති අතර එමගින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇති විය හැකි. එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ක් පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. විශ්වාසයෙන් දෙදෙනෙක් යන ගමනක්. හැබැයි මේ දෙදෙනා එක්කෙනෙක්. අද කතාව ඒ ගැන. දෙන්න වෙන් වුණොත් එක්කෙනෙකුට මැරෙන්න වෙයි. වෛද්‍යවරු කිව්වේ එහෙම. කාලයක් යනකොට මේ දෙන්නටම තේරුණා ඒ දෙන්නගේ බැඳීම් මතින් ඒ දෙන්නා වෙන් කරන්න බැරි බව. ඉන්දියාවේ ජීවත් වන මොහුනා සිං සහ සෝනා සිං තමයි මේ. පේනව නේද ඒ දෙන්න ඉන්න තත්ත්වය. මේ දෙන්න එකට බද්ධ වුණ නියුන් සහෝදරයන්. ඔබ හිතන්න මේ ජීවිතය කොච්චර අමාරු ඇද්ද. හැමදේම එක්කෙනෙක්ට වෙන්වෙන් විදියට කරන්න බැහැ. පුංචි කාලේ ඉඳලම මේ දෙන්න හිටියේ එකට බද්ධ වෙලා.
එදිනෙදා හැම කාර්යයක්ම මේ දෙන්නට කරන්න සිද්ධ වුණේ එකට. පාසල් යන්නෙත් එකට. ඇවිදිනකොට මුලදී අමාරු වුණාට පස්සේ මේ දෙන්නා සමබරව ඇවිදින විදිය ඉගෙන ගන්නවා. මේ දෙන්න කියනවා කවදාවත් අපේ රණ්ඩු වුණේ නැහැ කියලා. ඇත්තටම මේ බැඳීම සුන්දරයි කියලා මේ දෙන්නම කිව්වේ කියාගන්න බැරි දෙයක් හිත ඇතුලේ හංගගෙන. විදුලි කාර්මික ශිල්පයෙක් වන හීනය පාසල් යන කාලෙදිම මේ දෙන්නගෙම හීනය. දෙන්නටම විදුලිය සම්බන්ධ දේවල් කරන්න හැකියාව තිබුණා. හැබැයි පස්සේ ඔවුන්ගේ සිහිනය වෙනස් වෙනවා. රටේ ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වෙන එක තමයි ඒ දෙන්නගේ ඊළඟ හීනය බවට පත් වුණේ. ඇත්තටම ලෝකය අපිට සමහර දේවල් ලබා දෙද්දී සමහර දේවල් අපේ නෑත් කරලා. ඒත් තියෙන දේවල් සුභවාදීව බලලා වෙනස් කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? මේ දෙන්නත් ඒ ගැන මතක් කරන්න අමතක කළේ නැහැ. ඔබට ලැබිලා තියෙන දේවල් වලට ස්තුති කරන්න. නෑබෑ කියන දේ ලෝකයෙන් අයින් කරන්න ඕනේ. ජීවිතේ ජයගන්න අභියෝග බාධාවක් නෙවෙයි. මොහොනා සහ සෝනා කිව්වේ විදිහට. ඉතින් ඔබත් ජීවිතේ ඉස්සරහට යන්න මොන බාධකාවත් නොසැලී. දැන් අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනයට විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ දැඩි සංචරණ සීමා වසර 2කට පසු ලිහිල් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබෙනවා. නවසීලන්තයේ විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දමා වසර 2කට පසුවයි. ඒ අනුව ඇමරිකාව ඇතුළු විදෙස් රටවල් 60කින් පැමිණෙන පුද්ගලයන් සඳහා නැවතත් නවසීලන්තයට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ. එහිදී කොවිඩ් ආසාදනය නොවූ සහ එන්නත් කරණයට ලක්ව ඇති රටවල් 60කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන සංචාරකයින්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඕක්ලන්ඩ් ගුවන්තොටුපළ වෙත සංචාරකයින් බොහෝ පිරිසක් දැනටමත් පැමිණ ඇති අතර ඇමරිකානු ජාතිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ තමන් 2020 වසරේ සිට වීසා ඇදුම් කර තම සහකාරිය සමග ජීවත් වීම සඳහා නවසීලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බවයි. මේ අතර ඉන්දියාවේ මේ දිනවල පවතින උණුසුම් වාදහරා හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අවට රටවල බිලියනයකට අධික ජනතාවක් අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඉන්දියාවේ රාජස්ථාන්, දිල්ලි, හරියානා, උත්තර ප්‍රදේශ සහ ඔඩිෂා ප්‍රාන්ත මෙතෙක් අද්දුටු උණුසුම්ම ගිම්හාන සමය මේ වන බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඉන්දියාව මුහුණ දී සිටින උණුසුම් වාදහරා තත්ත්වය මේ වන විට අඩුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන්දියාව මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින්නේ වසර 122කට පසුවයි. දේශගුණික විපර්යාසය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ අතර පාකිස්තානයේ මේ වන විට උග්‍ර බල ශක්ති අර්බුදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් එරට තුළ දිනකට පැය 16කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවකට එරට බලධාරීන් අවතීර්ණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පසුගිය බ්‍රහස්පතින්දා එනම් 28 වෙනිදා දිගු කාලීන විදුලි කප්පාදුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනජීවිතය සහ ව්‍යාපාර කඩා වැටී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. නාගරික මධ්‍යස්ථානයන්හි පැය 6 සිට 10 දක්වා මෙම විදුලි ඇන හිටීම සිදු වූ අතර ග්‍රාමීය ප්‍රදේශවල දිනකට ආසන්න වශයෙන් පැය 18ක විදුලි කප්පාදුවකට ගොදුරු වූ බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්ධන සහ ගෑස් හිඟේ ඉල්ලුම් හා සැපයුම් අසමතුලිතතාවයේ හේතුවෙන් තාප බලාගාරවල විදුලි උත්පාදනය විශාල ලෙස පහත වැටීම මෙම ව්‍යසනයට හේතු වී ඇති බවත් මෙගාවොට් 6000 සිට 7000 දක්වා විදුලි ජනන අඩාල වීමක්ද වාර්තා වී තිබෙනවා. හෙට මැයි 3 වැනිදා
ලොවපුරා මාධ්‍ය ස්වාධීනත්වයට මෙන්ම මාධ්‍ය නිදහස ඇගීමට සහ මාධ්‍යයෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක මාධ්‍ය නිදහස් දිනය මැයි මස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඇමරිකාවේ වෛද්‍ය ඩෙන්ටන් කුලේ විසින් ප්‍රථම වරට සාර්ථකව හදවත් බද්ධයක් සිදුකර ඇත්තේ 1968 වසරේ මැයි මස 3 වන දිනයි. 1979 වසරේ එක්සත් රාජධානිය පැවති මහ මැතිවරණය ජයගනිමින් බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිනිය ලෙස මාග්‍රට් තැචර් පත් වුණේ 1979 වසරේ මැයි මස 3 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.